නමෝ බුද්ධාය. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ යෝන් දහම් වැඩසටහනත් එක්ක. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට බොහෝ යහපත් කාරණාවන් කියලා දුන්න තුන් ධර්ම දේශනාවත් එක්ක දැන් අපි සූදානම් වෙන්නේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. අපි ඔබට මතක් කරා ඉතින් මේ ඔබට ප්‍රශ්න යොමු කරන්නත් අවස්ථාව තිබෙනවා වගේ ධර්ම සාකච්ඡාවට ලක්පිරු රේඩියෝ එකකින් එහෙම නැත්නම් ශ්‍රද්ධා රූප වාහිනියෙන් අපි වහගෙන ඉන්න පින්වන්ත ඔබට ශ්‍රද්ධා රූප වාහිනිය සමගින් එකතු වෙලා ඉන්න, ඒ වගේම ලක්විරු ගුවන්විදුලිය සමගින් එකතු වෙලා ඉන්න පින්වන්ත ඔබට, ඒ වගේම ශ්‍රද්ධා අන්තර්ජාල අවකාශය ඔස්සේ අපිත් එක්කලා එකතු වෙලා ඉන්න පින්වන්ත ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහින් ඔබට කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් අපි සූදානම් මේ ප්‍රශ්න පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න. ඉතින් මේ අවස්ථාව ඔබට මෙතෙන් පටන් උදා වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේ ධර්ම සාකච්ඡාවට අපි ප්‍රවේශ වෙන්න. අද අපි හිතුව ස්වාමීන් වහන්සේ ගොඩක් දෙනා දැන් අර මේ කාල සීමාව ස්වාමීන් වහන්සේ නිවසේ ගත කරන කාලයේ සමහර දෙනෙක් අපි දකිනවා අර්ථාන්විතව ගත කරන අය. කියන්නේ මොනවා හරි දෙයක් කරනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ රැකියාවට අමතරව තවත් මොනවා හරි තමන්ගේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරපු ගොඩක් දෙනා ඉන්නවා. ඒ වගේම සයන්ස් තමන්ගේ හැකියාවන්ගෙන් තමන්ගේ කුසලතාවයන් වර්ධනය කරගෙන මොනවා හරි දේවල් කරන අය ඉන්නවා සයන්ස්. ඉතින් මේ අයට සයන්ස් අපි හිතුවට යක් ධර්මයෙන් පිටක් වෙන්නට ඕනේ කියලා මේ කුසලතාව අපේ තියෙන දේවල් වර්ධනය කරගන්න තවත් අපිට මොනවද කරන්න පුළුවන් දේවල් ගිහියෙක් විදිහට සයන්ස් මේ තරුණයෙක් විදිහට මොනවද සයන්ස් කරන්න පුළුවන් දේවල් සහ ඒ දේවල් වර්ධනය කරගන්න ධර්මයෙන් ලබා දෙන්න පුළුවන් අවවාදය මොකක්ද කියලා සයන්ස් වලින් ටිකක් කතා කරලා හොඳයි කියලා සයන්ස් අවසරයි. නමෝ බුද්ධාය. කුසලතා වර්ධනය කර ගැනීම. කුසලතා කියලා කිව්වහම ලක්ෂණ එක එක්කෙනා තුළ තිබෙන කුසලතා විවිධයි. එහෙමයි සයන්ස්. එක එක්කෙනාගේ හැකියාවල්, එක එක්කෙනා කල්පනා කරන විදිහ, එක එක්කෙනාගේ නිර්මාණශීලීත්වය මේවා වෙනස්. එහෙමයි. එතකොට ඒ වෙනස් වෙනස් හැකියාවල්, වෙනස් වෙනස් නිර්මාණශීලී අදහස් එක්ක තමයි මේ සමාජයේ හැමදෙනාම ඉන්නේ. එහෙමයි. ධර්මයේ තුල ඒ කුසලතා වර්ධනය කර ගැනීම ගැන ධර්මයේ තුල තියෙනවා මේ ප්‍රධාන වචනයක්. ඒ තමයි උත්ථාන සම්පදාව. උත්ථාන සම්පදාව කියලා කියන්නේ නැගී හිටිනා වීරිය. නැගී හිටිනා වීරිය කියලා කියන එක ග්‍රහ ජීවිතයක් ගත කරන මේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට පුදුමාකාර ප්‍රයෝජන දෙයක්. ඒ කියන්නේ යාට හැමතිස්සෙම ජීවිතේ දියුණුවක් සම්බන්ධයෙන්, ජීවිතේ ඉදිරියක් සම්බන්ධයෙන් අදහසක් තියෙනවා. ඒ කියන්නේ ඒ ජීවිතේ නිකන් අර මේ එලොවටත් නැති මෙලොවටත් නැති එකක් නෙමෙයි. දැන් විශේෂයෙන් යෝන් පරම්පරාව ගත්තාම වැඩිපුර යෝන් පරම්පරාව කියලා ගත්තාම දැන් අද යෞවන පරම්පරාව කිව්වම ලක්ෂණ යමක් කරන්න හරි උත්සාහ කරන යෝන් පිරිසක් ඉන්නේ අවුරුදු 20-25ත් පැන්නමනේ. එහෙමයි සයන්ස්. එතකන් ඔහේ නිකන් අයාලේ යන ජීවිතයක් නේද තියෙන්නේ. ජීවිතේ අරමුණක් ගොඩක් දෙනෙක්ට නැහැ ඒ කාලේ. ඔහේ දැන් අපි මීට පෙර වැඩසටහනත් අපි කතා කරා. තාක්ෂණික උපකරණ ලෝකෙට හඳුන්වලා දුන්නා. එහෙමයි. ඒ තාක්ෂණික උපකරණ වලින් මිනිස්සු ලෝකේ ගොඩක් කියන්නේ තාක්ෂණික උපකරණ හඳුන්වා දීපු මිනිස්සු ඊනකට ඒ තාක්ෂණික උපකරණ ගොඩාක් භාවිතා කරන අය ඒකෙන් තමන්ගේ ජීවිතේ විශාල දේවල් කරනවා. එහෙමයි සර්. උදාහරණයක් විදිහට මේ කාලේ ගොඩක් කතා වෙන Zoom app එක ඒ තාක්ෂණය මේ ලෝකෙට හඳුන්වා දීපු කෙනා සයන්ස්. ඒ කියන්නේ දැන් මේ කාලේ සයන්ස් නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා නේ සයන්ස්. බැරි දෙයක් බවට පත් වෙලා සිවිල් අධ්‍යාපන කටයුතු ඔක්කොම දේවල් කරනවා. රාජතාන්ත්‍රික කියන්නේ සාකච්ඡා පවත්වන්න ඒ ඔස්සේ. එතකොට නමුත් දැන් වර්තමානයේ ගත්තාම විශේෂයෙන් ලංකාවේ යෝන් පරපුර ගත්තාම ඒ තාක්ෂණික උපකරණ වල ගොදුරු විතරයි දකින්න ලැබෙන්නේ. එහෙමයි. ඒකෙන් නොඑක් දේවල් වලට පෙළඹිලා ඒකෙම එල්ලිලා එතනින් විනාශ මුඛයක් කරා යනවා මිසක් ඒකෙන් දියුණුවක් වුන්ට නැහැ. එහෙමයි. හේතුව උත්ථාන සම්පදා නැත. ඔහි ගත වෙන ජීවිතේ ඔහි ඉන්නවා. උත්ථාන සම්පදාව කියලා කියන්නේ හැමතිස්සෙම තමන් යම්කිසි නැගී සිටීමකට ආසා කිරීම. ඒ උදෙසා වෙරවීරිය වැඩි වීම. ඒක දැන් බුද්ධ ශාසනයක් ඇතුලේ ගිහි ශ්‍රාවකයෙකුට හට ගන්නවා කියන්නේ ලක්ෂණ. එයා බුද්ධ ශාසනය තුල වේගෙන් දියුණුවට යනවා. එහෙමයි. ඒ උත්ථාන සම්පදාව තියෙන චරිතේ කවදාවත් නිකන් අර බෙලහීන විදිහට
කඩා වැටුණු විදිහට හිතන කෙනෙක් නෙමෙයි. එයා වටේ ඉන්න සියලු දෙනා බෙලහීන වෙලා කඩාගෙන වැටුණත් එයා වැටෙන කෙනෙක් නෙමෙයි. ඒක තමයි උට්ටාන සම්පදාවේ තියෙන වටිනාකම. දැන් ඔහොම සිද්ධියක් වුණා බුද්ධ කාලේ. මම මේ ධර්මයට ගලපලා කියනවනම් බුද්ධ කාලේ කොසල් රජුරුවන්ගේ ඇමතියෙක් හිටියා. ඒ ඇමතියා උට්ටාන සම්පදාව තිබ්බ ඇමතියෙක්. ඒ ඇමතියා බණ අහලා තිබුණා. ওই බණ අහලා ඉන්නකොට දැන් ඔය අමාත්‍ය මණ්ඩල ASCII ඉතින් ලක්ෂණ තියෙනවනේ ඒ කාලේදී මේ කාලේ කියලා වෙනසක් නැහැ. ඉරිසියාකම් කුහකකම් ඕවා තියෙනවනේ. එහෙමයි. එතකොට මේ ඇමතියා ටිකක් ගුණකරු ඇමති. අනිත් ඇමතිවරු රජුරන්ට කියලා කිව්වා. නොකරපු වැරද්දකට රජුරුවෝ මේ ඇමතියාව හිරබාරයට අරන් හිර කළා. දැන් හිර කරාම ඇමතියා නොකල වරදකට හිරේ. දැන් ඔහු හිර කූඩුව ඇතුලේ කොටු වෙලා ඉන්න උනා උට. උට තිබුණා අර උත්හාන සම්පදාව කියන ශක්තිය. ඔහු එතනින් වැටුන්නේ. ඔහුට සියලු දෙනා එකතු වෙලා අසාධාරණකමක් කරනකොට අයියෝ මේ අය මට අසාධාරණකමක් කළා මං දැන් විනාශයි කියලා එහෙම වැටුන්නේ. ඔහුට ඒ වෙලාවේ කරන්න පුළුවන් දේ ඔහු අඳුනගත්තා. බුදුරජාණන් වහන්සේ ධර්මය අහලා තිබුණා. ධර්මය මතක් වුණා. ඔහු කල්පනා කළා දැන් රාජකෘත්‍ය කර කර අමාත්‍යවරයෙක් විදිහට ඉන්නකොට තිබ්බට වඩා දැන් ලොකු නිදහසක් මට ලැබුණා. ධර්මයේ මෙනෙහි කරගන්න. එහෙනම් මං හිර කූඩුවේ හොඳට ධර්මයේ මෙනෙහි කරන්න ඕන කියලා ඔහු ඒ වෙලාවේ කළ හැකි දෙයට අත තිබ්බා. එහෙමයි. ඔහු පොඩි කාලේ ලක්ෂණ හිරේ හිටියේ. ඒ හිරේ ඉන්නකොට ටික කාලයක් යනකොට රජුරවන්ට තේරුණා මම මේ නොකරපු වැරද්දකට මේ මිනිස්සයා හිරේ දැම්මේ කියලා. රජුරු නිදහස් කරනවා. නිදහස් කරනකොට ඔහු බොහෝම සන්තෝෂෙන් පිබුදුන හිතකින් කෙලින්ම ගිය බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ සමීපේ වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ අහනවා අමාත්‍ය අපිට ආරංචි වුණා ඔබට මේ හරි අකරතැබ්බයකට මුහුණ දෙන්න උනා කියලා. කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. ඒ කියනකොට කියනවා ස්වාමීනි අකරතැබ්බයක් නම් වුණා. හැබැයි මං ඒක අකරතැබ්බයක් කරගත්තේ නෑ. බලන්න ලක්ෂණ ලස්සනනේ. එහෙමයි. මං අකරතැබ්බයක් කරගත්තේ නෑ ස්වාමීනි. මං හොඳට හිර කූඩු ඇතුලේ සිපිරිගිය ඇතුළ මං ධර්මී පුරුදු කළා. ස්වාමීනි මං සිපිරිගිය ඇතුළට ගියේ පෘථග්ජනයෙක් විදිහට. ස්වාමීනි මං සිපිරිගියෙන් එළියට ආවේ සෝතාපන්න ශ්‍රාවකෙක් විදිහට. එහෙනම් ඔහු සිපිරිගිය ඇතුලේ ඔහුගේ ධර්ම මාර්ගය දියුණු කළා. මේ කොරෝනා කාලේ බැයිද අපේ අයට එහෙම කරන්න? අඩු ගානේ අපි හිතමු බණ පොතක් කියවන කෙනෙක් බණ පොත් ටික කියව ගන්න හරි පුළුවන්. එයාට උත්හාන සම්පදා තියෙනවා. එහෙමයි. එතන මේ කුසලතාවය කියන එකෙන් ලක්ෂණ තමන්ගේ ජීවිතයට යහපත සලසා ගන්නවා සේම යෝන් පරපුරට බොහොම හොඳ එකක් මේ කුසලතා වර්ධනයේලා අපිට කරන්න පුළුවන් අවවාදයක්. අපේ ජීවිත ඉක්මනට ලක්ෂණ ගෙවිලා අවසන් වෙලා යනවා. අපි හිතනවට වඩා ගොඩාක් ඉක්මනින් අපිට මේ ජීවිතේ ඉන්න තියෙන කාල සීමා අහිමි වෙලා යනවා. එහෙමයි. අපිට ලෝකෙ දිහා බලපුවම ඒක හොඳට තේරෙනවා. මේ හොඳ සිහිනුවණින් බැලුවොත් අපිට නොතේරීම නේද ලක්ෂණ රැදවල් වෙන්නේ. අපිට ගානක්ම නෑනේ. හරි ඉක්මනට රැදවල් ගත වෙනවා. එහෙමයි. ගත වෙවි අපි මාස සති ගෙවනවා අපිට තේරෙන්නේ. ඉක්මනට අපිට ඉන්න තියෙන කාලේ අහිමි වෙලා යනවා. ඒ කාලය ඇතුලේ තමන් ගාව තියෙන කුසලතා තමන් අඳුනාගෙන තමන් මහන්සි වෙන්න ඕන තමන්ගේ හැකියාවල් වලින් ලෝකයට යම් යහපත් වූ දෙයක් දෙන්න. ලෝකයට මේ හැම දිනාට පොදුවේ යහපතක් වෙන දෙයක් දෙන්න පුළුවන් නම් එය තමන්ගේ ජීවිතයට තමන් කරගන්න යහපතක්. ඊළඟ දේ තමයි තමන්ට යම් අවස්ථාවක් ලැබෙනවා නම් තමන්ගේ කුසලතා දියුණු කර ගැනීම පිණිස ලද අවකාශයක්. ඒ අවකාශයේ සම්පූර්ණ ප්‍රයෝජනයට ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. උතුම් ගුරුවරයෙක් ඇසුරු කරන්න ලැබුණොත් ඒ ගුරුවරයාගෙන් තමන්ගේ ජීවිතයට ගත හැකි සියලු දේ ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ඊළඟට අපි හිතමු කෙනෙක් යම් ශිල්පයක් ඉගෙන ගන්නට තැනකට යනවා කියලා. එතනදී ලක්ෂණ තමන්ගේ ජීවිතේට ඒ ශිල්පය ඉගෙන ගන්න වෙලාවේ කාලේ අපතේ නොදා ඒ ශිල්පය තුළ තමන්ට ගන්න පුළුවන් යන්තාක් දෙයක්ද ඒ සියල්ල ගන්න කෙනෙක් උනන්දු වෙන්න ඕන. නමුත් වර්තමානයේ වෙනකොට ගොඩක් තියෙන්නේ උගන්වන්න ඕන බලෙන්. තමන් ගන්න දෙයක් නැහැ. එහෙම ස්වභාවයකට මේපත් වෙලා තියෙන්නේ අර උත්හාන සම්පදා කියන එක නැතිවීම නිසා. දැන් අපි තිබුණු පරිගණක පන්තිකට ගිහිල්ලා කෙනෙක් පරිගණක ඉගෙන ගන්නවා කියලා. එයාට හොඳ අවස්ථාවක් අර පරිමේ තමන්ගේ නිවසේ නැති සමහරවල්ලාට හොඳ පරිගණක ඔයාලට ඇසුරු කරන්න ලැබෙනවා. ඒ ලැබෙන වෙලාවේ එයා තමන්ගේ හැකියාවල් උරංගා බලන්න ඕන. ඒ හැකියාවල් උරංගා බලන්න ලැබෙන වෙලාවේ
තමන්ම බලන්න ඕන තමන්ට මේකින් අලුත් දෙයක් කරන්න පුළුවන්ද? ලස්සන දෙයක් කරන්න පුළුවන්ද? තමන්ට ඒ උදෙසා කොහොම හැකියාවක් තියෙනවද? දැන් අපි හිතමු මේ වගේ මාධ්‍ය ආයතනයක කෙනෙක් සේවා කටයුතු වලට එනවා කියලා කැමරා ශිල්පියෙක් විදිහට. සමහරට තමන් සන්තකේ කැමරාවක් ගෙදර නැහැ. හැබැයි මාධ්‍ය ආයතනයකට ආවට පස්සේ යාට හොඳ වර්ගයේ හොඳ කැමරාවක් ලැබෙනවනේ අතටනේ. එතකොට එයාට ඒකෙන් තමන්ගේ හැකියාව උරංගා බලන්න පුළුවන්. මට මේ ලැබිච්ච දෙයින් මට කොච්චර යහපතක් එහෙම නැත්නම් කොච්චර හොඳ දෙයක් කරන්න පුළුවන්ද කියන එකනේ. එතකොට ඒ වගේ තමන්ට ලද අවස්ථාව තමන් අපතේ නොයා ප්‍රයෝජනට අරගන්න ඕන. ඉතින් ඒකට ලක්ෂණ ධර්මයෙන් මිසක් ඒ කියන්නේ මේ ධර්මයේ තුල කියා දෙන ජීවිත අවබෝධයෙන් මිසක් ලක්ෂණ වෙන දෙයක් නෑ. ඒකට ඇස් අරවන. ඒ කිව්වේ දැන් කෙනෙකුට ජීවිතය ගැන මෙහෙම අදහසක් තියෙනවා නම් ලක්ෂණ අපි ඉක්මනින් මැරිලා යනවා කියලා. ඒක මෙයාට වේගින් දියුණුව කරා යන්න උපකාරයක් නෙමෙයිද? වේගින් දියුණුව කරා යන්න උපකාරයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට සිහි කරමින් තමන්ගේ ජීවිතේ තමන් ආකල්පයක් හදාගන්න. මගේ මේ ගත වෙන ජීවිතේ මිනිසෙක් විදිහට ලද ජීවිතේ මං ලෝකෙට යන් යහපතක් කරන්න ඕන. මට ආපහු බලද්දී හිත සන්තෝෂ කරගන්න පුළුවන් යහපතක් මං ලෝකයට දෙන්න ඕන කියලා මේ තරුණ කාලෙම හිතක් ඇති කරගන්න. එහෙම හිත ඇති කරගත් අයගෙන් තමයි ලක්ෂණ මේ ලෝකෙට යම් වැඩක් උනේ. ඒක එහෙම තේරුම් ගන්න. එහෙම සන්නස. ඉතින් ඔබට හොඳ ආරම්භයක් ලබා ගන්න අලුත් අවුරුද්දේ මේ ධම්ම අවවාදයට උපකාර වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඉතින් ජීවිතේ ගොඩක් කඩා වැටුණු අය ඇති. ජීවිතේ බලාපොරොත්තු නොවුණු විදිහට සිදුවීම් වෙලා Taman ගොඩක් අසාර්ථක වුණු අය ඇති. ඉතින් මේ විදිහට බාධකම් කරලු ජීවිතේට ආපු දැන් ඔබට නැගිටින්න මේ ධම්මාවාදයේ බොහෝ ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි වෙනස් වෙමු. අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ ධාර්මිකව හරි හම්බ කරගෙන ජීවිතේ සාර්ථකත්වයේ කරා ගමන් කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා ධර්මයත් එක්ක ඔබේ ප්‍රශ්න විසඳ ගන්න ඕන ඔබට අවස්ථාව තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා යෝන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්පිර ගුවන්විදුලියෙන් ශ්‍රද්ධා TV Facebook පිටුවේ ඒ වගේ YouTube නාලිකාව මේ ආදී වශයෙන් වෙබ් අඩවියේ ඔස්සේ ඔබට සමීප කරන්න ඔබේ ජීවිතයේ යහපත වෙනුවෙන් ඔබට පුළුවන් ඉතින් අපිට ප්‍රශ්න යොමු කරන්නත් ශ්‍රද්ධා TV Facebook page එකට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න අපි සූදානම්. ඒ ප්‍රශ්න පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේත් අපිට බොහෝ දෙනා ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඒ ප්‍රශ්න අතරින් අපි ප්‍රශ්න කිහිපයක් තෝරගන්න සූදානම්. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න අපිට යොමු කරලා තියෙන්නේ උදාරා දිල්රුක්ෂි අහනෝ පින්වත් ස්වාමීන් වහන්සේ කවුරුනෝ කෙනෙක් අපිව රිදවනව නම් සතුරුකම් කරනව නම් මේ කෙනාව දිගින් දිගටම ඉවසීමෙන් ඇසුරු කිරීමද යහපත් එහෙම නැත්නම් අත්හැරීමද යහපත් අත්හැරීම තුළින් ඒ කෙනා අප පිළිබඳව කුමන අදහසක් දැරුවත් අත්හැරීමද යහපත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පෙන්වා දෙන්න කියලා අපිට කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් මේ සමාජය තුළ කටයුතු කරනකොට ගොඩාක් හොඳ එකක් ලක්ෂණ. ඒ කියන්නේ ගොඩාක් ලේසි කෙනෙක් කටයුතු කරද්දී එයා ගාව තියෙන ඍජු ගතිය. අපි ගාව තියෙනවා නම් ඍජු ගතියක් අපිට ඒක මේ ලෝකේ ජීවත් වෙන්න හරි පහසුවක්. එහෙමයි සර්. ඒකේ අපි හිතමු යම් කෙනෙකුගේ ඇසුර අපිට හරි වෙහෙස කරනවා. ඒක නා අපිව නිතර මේ පෙළනවා නම් පීඩාවටපත් කරනවා නම් ඒ බඳු කෙනෙක් එක්ක නම් මා හිතන්නේ බොහොම හොඳදී එයාට ඍජුවම අපි කියන එකයි. ඔයා ওই විදිහට කටයුතු කරන එක මට හරි වෙහෙසක්. මං ඔය ඇසුරට කැමති නෑ. අපි නැතුව නිකන් අර ඒවත් උහුලගෙන නිකන් මේ මට එහෙම යත් එක්ක අපහසුයක් නෑ වගේ නෑ බොරුවට පෙන්නගෙන ඉන්න ගියාම ඒක අර ආයාසයෙන් කරන්න ඕන දෙයක් නේ. ඒ ආයාසයෙන් කරන්න වෙන දේ නිසා අපි නිස්කාරණේ වෙහෙසටපත් වෙනවා. ඉතින් අපරාධයේ ගත වෙන කාල සීමාව. දැන් මේ නිකම් මොකටද තව කෙනෙක්ව ඇසුරු කරන්නේ අමාරුවෙන් හිර කරගෙනනේ. එහෙමයි සර්. ඒ කෙනාගේ ඇසුර අපිට ප්‍රිය උපදින්නේ නැත්තම් එයා කටයුතු කරන විදිහ අපිට ප්‍රියක් උපදින්නේ නැත්තම් අපි ඍජුව කියන්න පුළුවන් අපිට ඔයා ඔය කටයුතු කරන විදිහ ඔයාගේ අදහස් ඔයා ඔය කියන කතා මගේ හිත පාරවනවා. ඒ නිසා මේ කරුණා කරලා ඔය ක්‍රමයට මාව ඇසුරු කරන්න එපා. ප්‍රශ්නේ විසඳෙනවනේ. එහෙමයි. ප්‍රශ්නේ එපමණකින් විසඳිලා.
ඒ නිසා එතකොට එතනින් එහාට දැන් නැත්තම් සමහරවිට බොරුවට hina වෙලා ඔන්න කතා කරන්න යනවා. බොරුවට hina වෙලා කතා කරන්න ගියාට අපි ඇතුළේ ඉස්සරහින් දත් ටික පෙන්නලා hina වෙලා හිටියද අපි ඇතුළෙන් සමහරට හිතින් බයිනවා. එහෙමයි. එයාට අපි හිතින් බැන බැන ඉන්නවා. ඉතින් අපි ගාව වැඩෙන ගුණයකුත් නැහැ. ඉතින් ඊට වඩා ලේසි එයාව අමාරුවෙන් නිකන් මේ තෙරපගෙන ඇසුරු කරනවට වඩා එයාට ඍජුව කියන එක ඔයා ඔය කටයුතු කරන විදිහ වෙනස් කරගත්තොත් මට ඔයාව ඇසුරු කරන්න ලේසි. ওই විදිහට නම් මම ඔයාව ඇසුරු කරන්න කැමති නෑ. අනේ කරුණා කරලා ওই ක්‍රමයට මාව ඇසුරු කරන්න එපා. ප්‍රශ්නේ විසඳෙනවා. එහෙමයි සන්නස. තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා සන්නස. ඒ අතරේ අපිට ශාමලි ප්‍රශ්නයක් යොමු කරන අහන පින්නත් සන්නස අලුතින් මිලදීගත් ඉඩමක නිවසක් සෑදීම සඳහා ගෙපල කැපීමේදී පිරිත් පැන් නිසීමෙන් දෝෂ ඇතොත් ඒවා අයින් වී කටයුතු සාර්ථක කරගන්න අයුරු පැහැදිලි කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලීමක් කරන්නේ ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් ඒ වගේ කටයුත්තක් ලක්ෂණ ගෙපලක් කැපීම වගේ කටයුත්තක් ඉතින් මේ වගේ කාලයක කරනවා නම් මහා සංඝරුවන වඩම්මලා එහෙම කරන්න අමාරුයිනේ මේ කාලේ තියෙන පරිසරෙත් එක්ක. ඉතින් ඒ වගේ මොහොතකට හොඳ පිරිත් රතන සූත්‍රය ඊට පස්සේ මහා මංගල සූත්‍රය ඊළඟට මෝර පිරිත කන්ද පිරිත අඟුලිමාල පිරිත වගේ ඒ සෙත් පිරිතක් මුල් කරගෙන මේ වගේ කටයුත්තක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඉඩමක කටයුතු කරන්න යනකොට අපිට ඒ පිරිතේ ආනුභාවය ගැන අපිට තියෙන හැඟීමත් එක්ක මේ අපි පිරිත මුල් කරගෙන තෙරුවන් සරණ මුල් කරගෙන ඒ බඳු කටයුතු ආරම්භ කරනවා. ඉතින් සමහර ලාවට නොයෙකුත් දෝෂ හට ගන්න පුළුවන්. මොකද මේ භූමියේ හරියට මේ පොළොව අල්ලගෙන බහිරව දෝෂ ආදිය තියෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙම කටයුතු වලදී අපිට සමහර ලාවට මේ ඒ පැත්තෙන් පිළියම් කරන්න වෙන අවස්ථාත් යෙදෙනවා. නමුත් ගෙපලක් කැපීමක් වගේ දෙයකදී කෙනෙක් තෙරුවන් මුල් කරගෙන හොඳට උතුම් තුනුරුවන උදෙසා කළ යුතු සත්කාරයේ භූමියේදී ඉඳලම කරලා අර අපි කිව්වා වගේ පිරිත් ධර්මයන් සජ්ජායනා කරලා කටයුතු ආරම්භ කිරීම තමයි යහපත්. එහෙමයි සන්නස. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook page එකට ගිහිල්ලා Facebook live එකට comment එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. අපි සෝදානම් පින්නත් ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්න යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ, තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මල්ලිකා කියලා කෙනෙක්. මගේ නිවසේ 2020 වර්ෂයේ කඨින චීවර පින්කමක් සාර්ථකව සිදු කළා. මේ ළඟදී ඉඳන් මම නිදාගත්තම රාත්‍රියේදී නිකන් ඡායාවල් වගේ යනවා. මම පින් කරලා දානමාන දෙනවා මාස්පතා. ඒ වගේම නිවසත් පිරිසිදුව තබා ගන්න. නමුත් මේ ළඟදී පටන් මේ විදිහට රාත්‍රියේදී ඡායාවක් පේන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද කියලා යහන්නේ ස්වාමීන් වහන්සේ. ඒකට ඉතින් ස්ථීරවම පිළිතුරක් දෙන්න පුළුවන් එකක් නෙමෙයි ලක්ෂණ. එහෙමයි. ඒක ස්ථීරවම පිළිතුරක් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් වඩාත්ම සුදුසු දේ තමන්ගේ නිවසේ නිරන්තරයෙන් මේ වන්දනමාන ආදිය කරලා පිරිත් ධර්මයන් සජ්ජායනා කරන්න. ඊතර පිරිත් කියන්න. ඊට පස්සේ ගොඩාක් හොඳ එකක් මේ නිරන්තරයෙන් අඟුලිමාල පිරිත වගේ කියලා ඒ අඟුලිමාල පිරිතින් පිරිත් පැන් එකක් හදාගෙන ඒ පිරිත් පැන් එක නිවසේ අවට භූමියේ සහ නිවස ඇතුලේ ඉහින්න. ඊළඟට ගොඩක් හොඳ එකක් ජීවිතේට ඔය වගේ ප්‍රශ්න එනකොට නිවසේ ඉඳලම බුද්ධ වන්දනාව කරන්න තැන ඉඳලම බුදුන් වදින වෙලාවේ ස්වර්ණමාලී මහා සෑරජාන් වහන්සේ වඳින්න. සෑරජාන් වහන්සේ වඳලා සෑරජාන් වහන්සේට ජීවිත පූජාව කරන්න. මේ බුද්ධ රත්නේ නාමයෙන්, ධර්ම රත්නේ නාමයෙන්, සංඝ රත්නේ නාමයෙන් ද්‍රෝණයක් ධාතු දරනා ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා කියලා පූජා කරන්න. ඒ පූජා කරලා ඒ පින් ස්වර්ණමාලී සෑරජුන්ව සුරකින මේ ලංකා භූමියේ බුදුසසුන සුරකින සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. සක්දේවිදුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන දෙවිවරුන්ට. ඒ අනුමෝදන් කරලා දෙවිවරුන්ට සිහිපත් කරන්න අපි මේ පින්පෙත් රැස් කරමින් පින් ජීවිතේ යහපතක් එකතු කරගන්න මහන්සි වෙනවා. ඉතින් අපිට මේ වගේ ජීවිතේ යහපත්ව ගත කරද්දී යම් පේන නොපෙනෙන බාධා එනවනම් දෙවිවරුන්ගේ උපකාරයෙන් අපිට මේ බාධා නැතුව සුවසේ පින් කරගන්න අවකාශ සලසා දෙන්න. අපි ඒ විතකොට දින නිරන්තරයෙන් රැස් කරන පින් දෙවිවරුන්ට තුටු පඬුරු ලෙස දිනපතාම අනුමෝදන් කරනවා කියලා සිහිපත් කරලා ඒ ක්‍රියාව දිනපතාම කරන්න. ඉතින් ටික කාලයක් කරනකොට ටිකෙන් ටික ඒ කටයුතු ඒ එන උවදුරු ආදිය
දුර වෙලා යාවි. ඉතින් ඔය වගේ දෙයකට අපිට ස්ථිරව වචනයක් කියන්න බෑ මේ අහවල් දේ නිසා මේක මෙහෙම සිද්ධ වෙන්නේ කියලා. එහෙම සන්නස. බිලඟ ප්‍රශ්න පින්නත් සන්නස අපිට යොමු කරන්නේ ශානිකා විජයසිංහ ආනෝ පින්නත් ස්වාමීන් වහන්සේ ද්වේෂය දුරු කර ගැනීමට ධම්ම අවවාදයක් ලබා දෙන්න හැමදාම ධර්මයේ ශ්‍රවණය කළත් තවමත් කේන්ති ගන්න ස්වභාවය දුරු කර ගැනීමට නොහැකිව මම ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නවා. මා කෙරෙහි අනුකම්පාවෙන් සුදුසු ධම්ම අවවාදයක් ලබා දී මගේ මේ හිතේ තියෙන පීඩාව දුරු කරගන්න උපකාර කරන්න කියලා අපිට කියන්නේ ස්වාමීන් වහන්සේ. ද්වේෂය හටගන්නේ පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාර කිරීමෙන්. ද්වේෂය හටගන්න හැටි බුදුරජාණන් වහන්සේ වදාලා පටිඝ නිමිත්ත. ඒ කියන්නේ ගැටෙන නිමිත්ත. ගැටෙන දෙය අයෝනිසෝ මනසිකාරය කරනවා කියලා කිව්වේ ගැටෙන දේ විදිහටම හිතනවා. ඒකෙම පැසවනවා. අපි කියන්නේ පැසව ඒකම හිතනවා කියලා. අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. එහෙමයි සන්නස. ගැටෙන නිමිත්තක් අහුණා ඒකෙම පටලැවෙනවා. අතහරින්න බෑ. මේ ආය කරකැවි මට මෙහෙම කිව්වාය මන් දිහා මෙහෙම ඔරවා බැලුවාය කියලා මේක ආය ඒකෙම කැරකිනවා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ඒතර මේකෙන් නිදහස් වෙන්න කරන්න තියෙන මොකද්ද? මෛත්‍රී නිමිත්ත යෝනිසෝ මනසිකාර කළ යුත්තේය. එතකොට මේකට තියෙන විසඳුම තමයි මෙත්සිත. මෛත්‍රී භාවනාව කිරීම. මෛත්‍රී භාවනාව කරන්න බැරි කෙනෙක් හිතින් මෙනෙහි කරන්න බැරි අමාරු කෙනෙක් මෛත්‍රී සජ්ජායනා කිරීම. කෙනෙක් ගැන බලවත් පටිඝයක් එනවනම් සාමාන්‍යයෙන් Tamanට පමණක් ඇහෙන විදිහට අසවලා වෛර නැත්තෙක් වෙත්වා තරහ නැත්තෙක් වෙත්වා ඉරිසියා නැත්තෙක් වෙත්වා කියලා එහෙම යලි හිතීම. එතකොට මේ හිතට අපි පුරුදු කරනවා ඔය ගැටෙන විදිහට හිතන්න එපා. මේ මෙත්සිත හිතාපන් කියලා. එතකොට අපි හිතට ඒක පුරුදු කරවන්න ඕන. මොකද හිත පුරුදු වෙලා ඉන්නේ ඒ විදිහට හිතන්න නෙවෙයි. හිත ගොඩාක් කැමති අර තරහේ එල්ලි පිච්චි ඉන්න. සංසාර ගමනේ පිච්චිච්ච හිතනේ තියෙන්නේ. ඒක ආයෙමත් ආසයි පිච්චිම ඉන්න. අනේ සුවපත් වෙන්න සැනසෙල්ලකට ලේසියෙන් හිතක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔබට එකක් හොඳට මෛත්‍රී භාවනා කරන්න හුරු වෙන්න. ඊළඟ එක තමයි මේ හිතට හැමදාම පූර්ව යෝජනාවක් කරන්න. ඒ පූර්ව යෝජනාව බොහොම හොඳ එකක් ලක්ෂණ. හිතට හැමතිස්සෙම මතක් කරන්න ඕන. මේක බුදුරජාණන් වහන්සේ වදාළේ මෝලිය පග්ගුණ කියලා ස්වාමීන් වහන්සේ නමකට කියව ගන්න මේ ප්‍රශ්නේ තියෙන අය මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ කකචූපම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ තියෙනවා කකචූපම සූත්‍රය. ඒ කකචූපම සූත්‍රය ඔබ නිකන් ගැටීම් බහුල කෙනෙක් නිතර කියවන්න. කියත උපමා කරගෙන. කියත උපමා කොටගෙන වදාළ දෙසුම අපිට මම හිතන්නේ මොකද්ද මේ අන්තර්ජාලයේ ඔස්සේ මහමෙවුනා සූත්‍ර පිටකයෙන් කියව ගන්න පුළුවන්. මේ කකචූපම සූත්‍රයේ තියෙනවා පූර්ව යෝජනාවක් මේ හිතට කරන්න කේන්ති යනකොට. ඒ තමයි මම නම් මගේ හිත විනාශ කරගන්නේ. කවුරු මොනවා කියන්න ආවත් මොනවා කරන්න ආවත් මම මගේ හිත විනාශ කරගන්නේ. මම පාපී වචනයක් පිට කරන්නේ. මං හිතානුකම්පාවෙන් ඉන්නවා. මම මේ සියලු ලෝවැසේ සත්වයන් වෙත සුවපත් වේවා කියන මෙත්සිතින් ඉන්නවා කියන දැඩි අදිඨන. ඒක පූර්ව යෝජනාවක්. අපි හැමතිස්සෙම ඒක කරලා තිබුණොත් එහෙම ඒක හිතට හොඳ මේ පෙර සූදානමක්. මොකද හිත මේ තරහ යන වෙලාවේ අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතවල එහෙම තියෙනව නේද ලක්ෂණ. අපි කලින් සූදානම් වෙලා යනවා කියලා එකක්. අන්න ඒ වගේ මේ හිත කලින් සූදානම් කරලා තියාගන්න මේ තරහ කියන එක මාව අවුල්වන එක. ඒ නිසා මං නම් මෙහෙම වෙන්න දෙන්නේ. අපිට රැක ගන්න පුළුවන් යම් පමණකට හෝ අපිවනේ. එහෙමයි. වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මෛත්‍රිය වඩන්න හිතට ওই වගේ පූර්ව යෝජනාවක් කරලා තියන්න. මේ කාලයක් මේක කරනකොට තරහ දුරු කරගන්න පුළුවන්. ඒක මෛත්‍රිය කියන්නේ තරහ දුරු කිරීම විතරක් නෙවෙයි අනිත් කාරණාවන් වලත් ඒක ඉදිරියම කරන්න පුළුවන්. අනිත් කාරණා සියල්ලට මේකේ විදිහට කරයි. තමන්ගේ ජීවිතේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව හදාගන්න කැමති කෙනාට තියෙන හොඳ ක්‍රමයක්. ඒක බුද්ධ ශාසනය ඇතුලේ පෙන්නන ඊටාම අසිරිමත් ක්‍රමයක්. හිතට පූර්ව යෝජනා පෙර මතක් කිරීම. එහෙමයි. තමන්ගේ අඩුපාඩුව හදාගන්න. අපි හිතමු රාගින් ඇවිස්සෙන කෙනෙක් ඉන්නවා. අපි හිතමු නිතර නරක දර්ශන බලන්න හිතන කෙනෙක් ඉන්නවා. එයා කලින්ම යෝජනා කරලා තියෙනවා නෑ. මේ ලාමක කිසි වැඩකට නැති ස්ත්‍රී පුරුෂයෝ එකට හැසිරෙන ඒවා බලන්න තියෙන තුච්ච ආසාවට මම පෙළඹෙන්නේ. මම නම් බලන්නේ.
කියලා කලින් යෝජනා කරලා තියෙනවා. එහෙමයි. ඒතර සමහරට එයා ඉඳලා හිටලා පෙළඹීමක් වෙන්න පුළුවන්. ඒ පෙළඹීම වීගෙන යනකොට නම් එයාට සිහිය උපදිනවා. එහෙමයි. එතකොට එයාට ඊළඟට ඕන කරන්නේ බලවත් වීරිය විතරයි. නෑ මං අදිෂ්ඨානයකට ආවනේ මං මේක කරන්නේ. අන්න එහෙම ඉතින් කාලයක් පුරුදු පුහුණු වීම තුළින් තමයි ඉතින් ලක්ෂාන් නිකන් ඔහේ අයාලෙට යනවට වඩා කොච්චර එකක්ද මෙහෙම ටික 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 හරි දමනය වෙන එකනේ. එහෙමයි සන්නස්. ඒ නිසා ඒ දමනය වීම පිණිස කැමති කෙනෙකුට දමනයට ආසා කෙනෙකුට ඊටාම හොඳ ක්‍රමයක් පූර්ව යෝජනාව. එහෙමයි. ඉතින් මේ හැම කාරණාවක් එක්කම අපි පින්වත් ස්වාමීන් වහන්සේ උත්සාහ කරන්නේ ඔබේ ජීවිතය යහපත් කරගන්න. ඔබට උපදෙසක් ලබා දෙන්න. ඉතින් ඔබේ ජීවිතය සකස් කරගන්න. නිවැරදිව මොකද දුක් විඳින්න වෙන්නේ නැතිව අනාගතයේ යම් දවසක පසුතැවෙන්න වෙන්නේ නැතිව ජීවිතය අර්ථාන්විතව ගත කරන්න මාර්ගය තමයි යෝන්දහම් වැඩසටහනෙන් ඔබට කියා දෙන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් යොමු කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ රවින්දි ජයතිලක රවින්දයෙන් අහනවා පින්වත් ස්වාමීන් වහන්සේ පාඩම් කටයුතු කරන අතරේ සිහිය පවත්වන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න කියලා. පාඩම් කටයුතු කරන කෙනෙක් කියන්නේ මම හිතන්නේ මේ අධ්‍යාපනයේ ලබන කෙනෙක් අහන්නේ. පාඩම් කටයුතු කරන කෙනෙකුට ඒ පාඩම් කටයුතු වල හිත ඒකාග්‍ර කරගෙන ඒවටම අවධානයෙන් යුක්තව කරන්න ලක්ෂයන් එයාට කියන්න තියෙන්නේ අපට මෛත්‍රී භාවනාව කරන්න දවසකට විනාඩි 15ක් 20ක් හරි මෛත්‍රී භාවනාව කරන්න. මොකද මෛත්‍රී භාවනාවේ ආනිසංස පෙන්වනකොට භාග්‍යතුන් වහන්සේ වදාළ ලක්ෂණ ඒ ආනිසංස 11 ප්‍රධාන එකක් තුවටං චිත්තං සමාධියති. වහා සිත එකඟ වන්නේය. මේක මෛත්‍රී තියෙන ප්‍රධාන ආනිසංසයක්. ඒ නිසා මේ ආනිසංසය මෙහෙම ලැබෙනවා කියලා කවුද වදානේ? සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ විසින්. උන්වහන්සේ වදාලා නම් ශාස්ත්‍රුන් වහන්සේ එසේ ඒක එහෙමමයි. ඒ නිසා ඒ ගැන බලවත් විශ්වාසයෙන් යුක්තව මෛත්‍රී භාවනාව කරන්න. ඒ මෛත්‍රී භාවනාව ටික ටික ජීවිතයට හුරු කරගන්න. ඊළඟට ඉගෙන ගන්න දරුවෙකුට අධ්‍යාපන කටයුතු වලට එකඟ කරගත්ත සිතක් ඇති කරගන්න ගොඩාක් උපකාර වෙන දෙයක් මම ඔබට කියන්න. ඉගෙන ගන්න දරුවෙක් අධ්‍යාපනයේ ලබන දරුවෙක් හිතන්න පුරුදු වෙන්න දුවේ පුතේ අම්මා තාත්තා ගැන. ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම් මේ තාම අධ්‍යාපනයේ ලබන දරුවෙක් නම් දුවේ පුතේ හිතන්න පුරුදු වෙන්න ඔබ අම්මයි තාත්තයි ගැන. ඒ අම්මා තාත්තා දෙන්න අපි වෙනුවෙන් කරන කැපකිරීම ගැන. ඒ දෙන්න අපි ගැන කොච්චර සිහිනයක් මවාගෙන ඉන්නවාද කියන එක ගැන නිතර හිතන්න. ඒ දෙන්නගේ හිත සන්තෝෂ කරන්නේ මේ කියලා දරුවෙකුට තියෙන ජීවිතේ නොයෙක් ඉලක්ක තියෙනවනේ ලක්ෂණ. එහෙමයි සන්නස්. නොයෙක් ඉලක්ක තියෙනවා ජීවිතවල. ඒ අතරේ දරුවෙකුට තිබිය යුතු ඉතා සුන්දර ඉලක්කයක්. මම්මගේ මෑණියන්ගේ හිත අම්මගේ ඇස්වල සතුටු කඳුළු උනන විදිහට මම මගේ අම්මගේ හිත සතුටු කරන්න ඕන කියන හිත. මම මගේ අම්මගේ හිත නම් කවදාවත් පාරන්නේ මට අම්මා කියලා ඉන්නේ මේ ලෝකේ කෝටි සංඛ්‍යාත කාන්තාව අතරේ අම්මලා ඉන්නේ මට එක්කෙනයි. මේ අම්මාගේ හිත මං අම්මගේ හිත සන්තෝෂ කරන දරුවෙක් වෙනවා. මේ ලෝකේ කෝටි සංඛ්‍යාත පුරුෂයෝ අතරේ මට තාත්තා කියලා ඉන්නේ එකම එක්කෙනයි. මම මගේ තාත්තගේ හිත පාරවන කෙනෙක් වෙන්නේ. මම මගේ හිත තාත්තගේ හිත සන්තෝෂ කරන කෙනෙක් වෙනවා කියන අදහස. දරුවෙකුට ඊටාම අගනේය. ඒ නිසා ඔබ දරුවෙක් නම් ඔබ ඒ හිත ඇති කරගන්න. ඒ හිත ඔබ පුදුම බලවත් කෙනෙක් බවට පත් කරනවා. විශේෂයෙන් අධ්‍යාපනයේදී. පොත අතට ගන්නකොට ඒ පොත අතට ගනිද්දී මේ තමන් උදෙසා නෙමෙයි පාඩම් කරන්න ඕනේ ඔබ. ඔබේ දෙමව්පියන්ගේ හිත සන්තෝෂ කිරීම උදෙසා පාඩම් කරන්න. ඒ දෙමව්පියෝ කොච්චර සතුටු වෙනවද ඔබ හොඳට පාඩම් වැඩ කරනකොට. ඒ පාඩම් වැඩ කරලා ඔබ ඉහළ සාමාර්ථ ගත්තොත් ඔබ සතුටු වෙන්නේ 10 ගුණයකින් නම් කෝටි ගුණයක් ඔබේ මව සතුටු වෙනවා. කෝටි ගුණයක් ඔබේ පියා සතුටු වෙනවා. ඒ දෙදෙනා ඔබේ දියුණුවම දැක සතුටු වෙන දෙන්නෙක්. ඉතින් ඒ දෙදෙනාගේ සිත සන්තෝෂ කරන දරුවෙක් බවට පත් වෙනවා කියන හිත ඔබ ඇති කරගන්න. ඒකම ඔබට ශක්තියක් හොඳට හිත එකඟ කරගෙන හොඳට අධ්‍යාපන කටයුතු වලටම හිත යොමු කරගෙන ඒ අධ්‍යාපන කටයුතු කරන්න ලක්ෂණ මා හිතන්නේ මේ අධ්‍යාපනය ලබන වයසේ දරුවෙකුට දෙමව්පියන් කෙරෙහි තියෙන හිත කියලා කියන්නේ
එයාගේ ජීවිතේ ඒ ක්ෂේත්‍රයේ ඔත්තේ දියුණු වෙන්න ලක්ෂණ ඊට වඩා දෙයක් ඕනේ. එහෙමයි සන්නස. දෙමව්පියන් ගැන දෙමව්පියන්ගේ බර දරුවෙකුට දැනෙනවා නම්. එහෙමයි. දෙමව්පියන්ගේ බර දරුවන්ට දැනෙනවා Taman දෙමව්පිය වෙච්ච දවසට. එතකොට ප්‍රමාදයි. එතකොට ඒකට ප්‍රමාදයි. නමුත් අපිට මෙච්චර ස්වාක්ඛාත ධර්මයක් තියෙන කාලේ අම්මා තාත්තගේ ගුණ ටිකවත් අපිට තේරුම් ගන්න බැරි නම් ඒක අවාසනාවක්. ඒ නිසා මේ මව්පියෝ ගැන හොඳට තේරුම් අරගෙන ඒ මව්පියන්ගේ ගුණකන්ද ප්‍රමාණ කරන්න බෑනේ ලක්ෂණ දරුවෙකුට දැන් ඒ දෙන්නට කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑනේ සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයක් ඇතුළේ විතරයි පුළුවන්. එහෙමයි සන්නස. බුද්ධ ශාසනය ඇතුළේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල ටික මෑණියන්ට පියාණන්ට දී ගන්න පුළුවන් වුණොත් ඔන්න ඒ දරුවා නම් නයිබරින් නිදහස්. එතෙක් මොන දේ කරලවත් සක්විති රාජ්‍යයේ පිහිටෙව්වත් අම්මගේ තාත්තගේ ණය බර ගෙවන්න බෑ කියනවා. ඉතින් ඒ නිසා ඒ දෙන්නගේ ಗುಣ හිතන්න. ඒ දෙන්න ගැන නිතර සිහි කරන්න. ඉතින් අපි නිතර අවවාද කරලා තියෙනවා අපි සාමාන්‍යයෙන් ඉස්කෝලවල එහෙම වැඩසටහන් කරනකොට ලක්ෂණ දරුවන්ගේ යහපත කැමතිවම ඉගෙන ගන්න දරුවෙකුට බොහොම සුන්දර දෙයක්. දෙමව්පියෝ වඳිනකොට දෙමව්පියෝ වන්දනා කරද්දී තමන්ව මෙලොවට ජනිත කරපු තමන්ට මේ මනුස්ස ජීවිත ලාභය උදා කරවලා දීපු අපිට මනුස්ස ලෝකෙට එන්න දොර ඇරලා දුන්නේ ඒ දෙන්නනේ. එහෙමයි. එතකොට ඒ මව්පියෝ කියන ඉටු දෙවියන් දෙදෙනා වන්දනා කරනකොට අම්මගේ තාත්තගේ කකුල් දෙක ඉඹලා වඳින්න කියලා. දරුවෙකුට ලැබෙන ජීවිතේ ලැබෙන කොච්චර වාසනාවක්ද? ඒ මව්පියන්ගේ කකුල් දෙක සිඹ වන්දනා කරන්න ලැබෙනවා කියන එක. මම සමහර වැඩසටහන කරනකොට මා කියලා තියෙනවා නිකන් එකපාර ගිහිල්ලා අම්මගේ තාත්තගේ කකුල් ඉඹලා වඳින්න ලැජ්ජයි නම් අද ස්වාමීන් වහන්සේ බණට කිව්වා ඒ නිසා මම මේක කරන්නේ. මට ඒ නිසා වඳින්න අවසර දෙන්න කියලා. එහෙම වඳින්න කියලා. ඒ නිසා ඔබ එහෙම ජීවිතයක් හදාගන්න. මොකද අපි පුංචි කාලයයි මේ මනුස්ස ලෝකේ ඉන්නේ. අපි ඉන්නවටත් වඩා අඩු කාලයයි අපේ අම්මයි තාත්තයි ඉන්නේ අපිත් එක්ක. ඒ අම්මා තාත්තා අපිව දාලා යනවා වැඩි කාලයක් යන්න කලින්. මේ ලෝකේ අපිට ආදරය කරන අපි වෙනුවෙන්ම කැපකල ජීවිතයක් තිබුණ දෙමව්පියෝ අපිව අත්හැර යන්න පෙර අපිට ඒ දෙන්නගේ හිත ගොඩාක් සතුටු කරන්න පුළුවන් නම් ඊළඟට ඒ දෙන්නගේ ඒ පාකමල් සිඹ වන්දනා කරගන්න ලැබෙනවා නම් ඒක දරුවෙකුට විශාල ලාභයක්. ඒ නිසා තුයි පුතේ ඔබ ඒකට වාසනාවන්තයෝ වෙන්න. එහෙමයි සන්නස. ඉතින් මේ කාරුණික ධම්මවාදයන් ඔබේ ජීවිතයේ යහපත වෙනුවෙන්මයි. ඉතින් අපිට තවත් කෙටි වෙලාවයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. අපි තවත් ප්‍රශ්නයක් තෝරගන්නවා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අපිට යොමු කරන්නේ ප්‍රසන්න කියලා කෙනෙක්. ප්‍රසන්න අපෙන් අහනවා ස්වාමීන් වහන්සේ මාතින් ගොඩක් ඉස්සර විහාරස්ථානයක ශ්‍රම දානයක් කරන විට පොඩි බෝගස් කපා ඉවත් කරන්න සිද්ධ වුණා. මා අවසර නොගෙන එම බෝගස් කැපුව නිසා මාහට අකුසලයක් සිදු වේද? කරුණාවෙන් පහදා දෙන්න කියලායි අපෙන් ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේ. දෙයට නිරන්තරයෙන් දැන් ඉදිරියේදී ලැබෙන හැම අවස්ථාවකම බෝධීන් වහන්සේලා වන්දනා කරලා බෝධීන් වහන්සේලාට උපස්ථාන කරලා ඊළඟට අපි හිතමු බෝධි මණ්ඩපයක් කෙනෙකුට පිළිසකර කරන්න ලැබෙනවනේ ලක්ෂණ. දැන් පන්සල් වල එහෙම හරියට තියෙනවා. එහෙමයි. බෝධි මණ්ඩපවල සමහරට තීන් තාලේප කරලානේ ඒ වගේ අවස්ථා තියෙනවා. එහෙමයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් උදා කරගෙන හොඳට බෝධියට උපස්ථානයක් කරගන්න. ඒක බොහොම වටිනවා. දැන් මේ වගේ දෙයක් අපි දැන හෝ නොදැන හෝ අපෙන් වෙන එක අපේ ජීවිතේට ලොකු අයහපතක්. මොකද ඒ බෝධීන් වහන්සේ නමක් නේ. එහෙමයි. ඒ නිසා අපිට දැන් ඒක ගැන හිත අමුතුවෙන් තැවි ඉන්න ඕනේ නැහැ. හොඳට බෝධීන් වහන්සේලාට උපස්ථාන කරන්න. ඊළඟට යම් කලක ස්වර්ණමාලි මහා සෑය වන්දනා කරන්න අවස්ථාවක් ඔබට ලැබෙනකොට මේ රටේ තත්ත්වය යහපත් පැත්තට හැරිලා සුවසේ වඳින්න පුදන්න ලැබෙන අවස්ථාවක මේ සෑරජානන් වහන්සේ වන්දනා කරලා ශාස්ත්‍රූන් වහන්සේ ඉදිරියේ ඒ වරදට සමාව ගන්නා සෙයින් සෑරජානන් වහන්සේ ඉදිරියේ මේ බඳු මගින් නොසුදුසු යමක් වුණා මං උතුම් බුද්ධ රත්නයෙන් ධර්ම රත්නයෙන් සංඝ රත්නයෙන් ඒට සමාව ගන්නවා කියලා ඒ සමා කරගන්න. එතකොට ඒ කටයුත්ත හරි. එහෙමයි සන්නස. තවත් අපිට ප්‍රශ්නයක් මේ විදිහට යොමු කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න යොමු කරන්නේ ප්‍රමෝද් පෙරේරා. ආහන්න පින්නත් ස්වාමීන් වහන්සේ මහසෑයට නිවැරදිව වත්පිළිවෙත් කරන්නේ වන්දනාමාන කරන්නේ කොහොමද කියන කාරණාව මනාකොට කියා දෙන්න කියලායි අපෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. මට දෙන්නේ මේක මේ අපිට දීර්ඝව කියන්න වෙයිද ස්වාමීන් වහන්සේ? අපිට කෙටියෙන් යම් කිසි මතක් කිරීමක් කරන්න පුළුවන්ද? ඒක තමයි සෑරජානන් වහන්සේ වඳින පුදන විදිහ ගැන නම් ලක්ෂණ අපිට සීමා පැනවීම කළ හැකි නෑ. ඉතින් ඒකට නොයෙක් අය දැන් සමහර අය අපි දන්නවා සෑරජානන් වහන්සේ වන්දනා කරන්නේ
පේ වෙලා ගිහිල්ලා එහෙමයි. සමහර ගිහි අය අපි දන්නා ඉන්නවා උපෝසත සීලය සමාදන් නොවී සෑමලුවට යන්නේ නැහැ. එහෙමයි. ඉතින් එහෙම එක එක්කෙනාගේ පිළිවෙත් වෙනස්. එහෙමයි සන්. ඉතින් කෙනෙකුට ඇත්තටම මහා සෑරජාණන් වහන්සේ වඳින්න යනකොට ශාස්ත්‍රුන් වහන්සේ දැක ගන්න යනවා කියන අදහසින් යන්න. ඒ ගිහිල්ලා බොහෝම සදහැසිතින් Tamanට හැකි විදිහට පුද පූජා අරගෙන සෑරජුන්ව මේ නිකන් අර ගිහිල්ලා වන්දනා කරලා මල් තියලා එන්න එහෙම යන්න එපා. සෑරජාණන් වහන්සේ වන්දනා කරන්නේ දැන් අපි යම් කිසි සමාජයේ වැදගත් කෙනෙක් ප්‍රභූ කෙනෙක් අපි බැහැදකින් යනකොට ලක්ෂණ අපි ඒකට කාලෙ වෙන් කරන්නේ දෙයන්නේ. එහෙමයි. ඒකට කාලෙ වෙන් කරගෙන ඔහුත් එක්ක සමාගමේ පිණිස අපේ කාලේ කැප කරලා අපි යන්නේ. එහෙමයි සන්. මේ වගේ තමයි සෑය වඳින්න යන්න ඕනේ. සෑය වඳින්න අපි හදිස්සියට ගිහින් එන්න යන්න හොඳ නැහැ. එහෙමයි. සෑය වන්දනා කරන්න යනකොට ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරන්න යනවා කියලා ඒ හිතින් හොඳට ගිහිල්ලා 3 වටක් සෑය ප්‍රදක්ෂිනා කරලා හොඳට මිහිරට බුදුගුණ Taman දන්න විදිහට බුදුගුණ කියමින් සෑය ප්‍රදක්ෂිනා කරලා ඊට පස්සේ සෑරජාණන් වහන්සේ අවියස Taman දන්න විදිහට හොඳට බුදුගුණ කියලා වන්දනා කරලා පිරිත් සජ්ජායනා කරලා පුළුවන් නම් භාවනාත් කරලා ඉතින් මෙහෙම Tamanගේ හිතේ ශාස්ත්‍රුන් වහන්සේ පුදන මේ යම් කිසි ප්‍රසාදයක් තියෙනවාද Tamanට කරන්න පුළුවන් හැකියාවක් ඒ උපරිමින් සෑය වඳින එක තමයි සුදුසු දේ. Tamanට පුළුවන් හැම දෙයක්ම පූජා කරගෙන හැමදේම පූජා කරගෙන සෑයට ජීවිතෙත් පූජා කරලා එහෙමයි. ඒ ආකාරයෙන් තමයි සෑරජුන් වන්දනා කරගන්න ඕනේ බොහොම ගෞරවයෙන්. සන්නස තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය අපිට යොමු කරලා තියෙන්නේ ශාමලී කියලා කෙනෙක්. අහනවා පින්න සන්නස අලුතින් මිලදීගත් ඉඩම නිවසක් සඳහා සසේක කලින් යොමු කර ප්‍රශ්නෙම තමයි ඊළඟ ප්‍රශ්නය අපි තෝරගන්නවා. මේ විදිහට පින්නත් ස්වාමීන් වහන්සේ යොමු කරලා තියෙනවා බුද්ධ පූජාව තැන්පත් කිරීමේදී බුද්ධ පූජා කිරීමේදී ඒ වැස්ම ඉවත් කරලාද පූජා කිරීමට සුදුසු කියලා ඒක සරල කාරණාවක් අපි නමුත් පැහැදිලි කරලා දෙමු සන්නාස. ඔව් ඒක ඇත්තටම සම්බුද්ධ පූජාව කියලා කියන්නේ අපි භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන පූජාවයිනේ. එහෙමයි. එතකොට ඒ මනාකොට සකස් කරලා ඒ පූජාව සුදුසු කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ පුදනකොට අපිට අපි සන්තකේ පිදීම උදෙසා යම් සුදුසුම භාජනයක් අපි සන්තකේ තියෙන භාජන වලින් සුදුසු ආකාරයෙන් ඒ භාජන සකස් කරගෙන සම්බුද්ධ පූජාව ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා පුදනවා හා සදිසව ඒ පූජාවල් සිදු කරන්න බුද්ධ පූජාව සිද්ධ කරන වෙලාවේ ඒ වැසුම් ඉවත් කරලා බුද්ධ පූජාව සිද්ධ කිරීම තමයි වඩාත්ම සුදුසු. සම්බුද්ධ පූජාව මේ දැන් සාමාන්‍යයෙන් උතන ඉතින් තැන අනුව තේරුම් ගන්න ඕන නේද ලක්ෂණ සමහර තැන්වල අර මේ එහෙම වසුන් ඉවත් කරලා කටයුතු කරද්දී අරුබුද හට ගන්නවා දැන් සෑමලු වල වගේ ඒ වගේ තැනකදී සමහරවිට එතන සත්ව වෙවිලා අපි බුද්ධ පූජාව කරන වෙලාවෙත් ඒක විනාශ කරන පසුබිමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක අවස්ථාව අනුකූලව තේරුම් ගන්න ඕන එකයි. තවත් ප්‍රශ්නයක් තියෙනවා සන්නස් යම් කෙනෙක් දන් දීම වැඩකට නැති ලෙස සලකා දන් නොදීන්නව නම් බුදුදහමේ යම් ආශ්චර්යවත් ආදී ඒ කරුණු කාරණාවන් නොපිළිගෙන ඒවා මිත්‍යාවන් ලෙස වැහැර කරයි නම් ඔහු නිවැරදි මාර්ගයට ගන්නේ කොහොමද? පෞලෙම කෙනෙක් කියලා තමයි අපිට කියලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ගැන නම් ලක්ෂයන් මේ අපි නිරන්තරයෙන් කියලා තියෙන එකක් සදහැසිත කියන එකනේ. ශ්‍රද්ධාව තමයි මේ සත්‍යයට පිහිටලා ඉන්න ගමනා කරන තැන. එතකොට අපි ඒ ශ්‍රද්ධාව කියන කාරණේ ඇති කරගන්නට අපිට කෙනෙකුට උදව් කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයයි කියලා කියා දීමෙන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තිබෙන්නේ මෙයයි කියලා කියා දීම තමයි අපිට කළ හැකි එකම දේ කෙනෙක් තුළ සදහැසිත ජනිත කරවීම පිණිස. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ දේ ගැන ඔබ විශ්වාසයෙන් ඒ විශ්වාසය තුළ පිහිටා කියලා දෙන්න. ඉතින් ඒ කියා දෙනකොට ඒ අයගේ මේ නිහතමානීකම සහ ඒ අයගේ ප්‍රඥාව අනුව තමයි සදහැසිත ඇති කරගන්නවාද නැද්ද කියන එක ලක්ෂණ සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ. මොකද දැන් සමහර අය බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් වේවා ඔය පින්කම් වල අසිරිය සම්බන්ධයෙන් වේවා තියෙන ඒවා ලක්ෂණ නොපිළිගන්නේ තමන් හරි කියලා හිතාගන්නේ. එහෙමයි.
දැන් අපි හිතමු බණ පොතක තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මේ බඳු අසිරිය වුණා. මහා වංශයේ තියෙනවා බෝධීන් වහන්සේ වඩම්මනකොට මෙහිම අසිරිය වුණා කියලා තියෙනවා. දැන් මේ ඉතිහාස මූලාශ්‍රවල නැනවතුන් විතින් ආරක්ෂා කරගෙන ආපු එක නේද ඒ තියෙන්නේ. දැන් බෝධීන් වහන්සේ වඩම්මනකොට බෝධීන් වහන්සේ කවුරුත් රෝපණය කරේ නැහැ. බෝධීන් වහන්සේ ස්වකීය එර්ධියෙන්ම අනුරාධපුර උඩමළුවේ පිහිටියා කියලා මහාවංශයේ තියෙනවා. එතකොට මේ මහාවංශයේ තියෙන්නේ අතීත පඬිවරු විසින් අතීත නුවණැතියන් විසින් කාලාන්තරයක් ආරක්ෂා කරගෙන ආපු දෙය. එහෙමයි සන්නස. ඔන්න මේ ඉපදිලා අවුරුදු 40ක් 50ක් මෙහි ගත කරපු මිනිස්සෙක් ඒක කියවලා බලලා මෙව්ව නම් මේ බොරුද කොහෙද කියලා කියනවා. එතකොට එයා බැහැර කළේ අර අතීතයක් විසින් ඉතිහාසයක් විසින් ආරක්ෂා කරගෙන ආපු එක. එහෙමයි. එයා හරි කියලා හිතුවේ තමන්ගේ අදහස. ඉතින් එතකොට අපිට තේරෙනවනේ යාගේ ඥානෙ මට්ටම. එහෙමයි. නේද? එතකොට ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ඥානය කියන එක ගැන මම හිතන්නේ අපි වැඩසටහන ගණනාවක තිබු ලක්ෂණ මේ වචනෙම කියලා දෙනවා ඥානය කියන එක අපිට දෙන්න විදිහක් නැහැ. එහෙමයි. ඒක ප්‍රඥාව කියන එක අපිට අර ලේ දෙනවා වගේ එහෙම දෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒක ප්‍රඥාව උපදින්නේ ඇත්තරම නුවණැත්තෙකුගේ නුවණැති භාෂිතය නිහතමානීව පිළිගැනීමෙන්. ඉතින් මේ ජීවිතේට ඔබ මතක තියාගන්න හොඳට පින්වතුනි මේ ජීවිතේට උවමනා කරන ප්‍රධාන දෙයක් නිහතමානීකම. උඩඟු නැතිකම හරිම උපකාරයි ජීවිතේට. ඒ නිහතමානීකම උඩඟු නැතිකම උපකාර වෙන නිසා තමයි ලක්ෂණ ඔන්න අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා සම්බුදුවරයෙක් බවට පත් වුණා කියන ආරංචිය සුද්ධෝදන රජුරවන්ට එනවා. එතකොට සුද්ධෝදන රජුරෝ පිය රජුරු තමන්ගේ විජිතයට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ 20000ක් මහා සංගරුවන පිරිවරාගෙන තමයි කපිලවස්තුවට වැඩම කළේ. එහෙමයි. ඒ කපිලවස්තුවට වැඩම කරාම කපිලවස්තුවේ ශාක්‍යයන් කියලා කියන්නේ හරිම ආඩම්බරයි. කුලමාන්නෙන් යුක්තයි. එතකොට ශාක්‍යයෝ අපි අහලා තියෙනවනේ මේ සිද්ධිය. එහෙමයි. කුමර කුමාරිකාව තමයි ඉස්සරහට දැම්මේ. බුදුරජාණන් වහන්සේවත් භික්ෂු සංඝයාත් පිළිගන්න දැම්මේ මේ කුමාරිකාවත් කුමාරයත් පුංචි අය. ලොකු අය ටික පස්සට වෙලා හිටියා. එතකොට ඇයි ලොකු අය දන නමන්ට ලැජ්ජායි කුලමාන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වැඩිහිටියන්ගෙන් වන්දව ගන්න කරපු එකක් නෙමෙයි ඒක. ඒ අයට අර තියෙන කුලමාන්නය ධර්ම අවබෝධයට බාධා කරනවා. එතන මහා කාරුණිකයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට කියන්නේ කරුණා සයුර. උන්වහන්සේගේ කරුණාව කෙලවරක් කරන්න බෑ. ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම අහස් ගැබට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්ය නම් වූ මහා පෙළහර කළා. මේ ලෝකේ දෙවියෙකුටවත් බඹෙකුටවත් මාරයෙකුටවත් කිසි කෙනෙකුට පාන්න බැරි අద్භූත පෙළහර බුදු කෙනෙකුට විතරක් ගෝචර වූ පෙළහර පෑවා. ඒ පෙළහර පෑවේ ලක්ෂණ මේ ඥාතීන් තුල අමුතු හැඟීමක් ඇති කරන්නේ නෙමෙයි. මාන්නේ කඩන්න. එහෙමයි. මාන්නේ කඩලා දාන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කටයුතු සම්පූර්ණ සාර්ථක වුණා. එදා ඒ ඥාතීන් ඔක්කොම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමණය වුණා. දමණය වෙලා ධර්මයේ ශ්‍රවණය කළා, ධර්ම අවබෝධ කළා. ඉතින් ඒ නිසා මේ අපේ ජීවිතේ අපි ගොඩාක් අපේ ගාව තියෙන්න ඕන එක ඒක මම හිතන්නේ බොහොම හොඳ කාරණාවක් අපිට මේ සාකච්ඡාවේදී ආවේ. අපි ඉගෙන ගන්න දේවල් වලින් වේවා අපේ තරාතිරම් වලින් වේවා ලක්ෂණ මාන්නක්කාරකමක් ඇති කරගන්නේ නැතුව ඉන්න ඕන. ඒ කියන්නේ අපි මේ ඉගෙන ගන්න දේවල් අපි මේ අපේ ජීවිතේට මේ යම් පොතකින් පතකින් වේවා යම් මාධ්‍යකින් අහලා ඉගෙන ගන්න දේවල් ලක්ෂණ ඒක අපි අර අපේ ජීවිතේ යම් එක පැත්තකට උදව් කරන දෙයක් විතරයි. දැන් අපි හිතමු මෙහෙම ඔන්න වෛද්‍යවරයෙක් වුණා කියලා. එහෙමයි සන්නස. වෛද්‍යවරයා වෙන්න ඇත්තම කැප වෙන්න ඕනනේ. එහෙමයි. ශාල කැපකිරීමකින් වෛද්‍යවරයෙක් වෙන්නේ. නමුත් වෛද්‍යවරයා වුණා කිව්වට එයා ਸਰව සම්පූර්ණද ලක්ෂණ නෑනේ. නැහැ. නේ? වෛද්‍යවරයාට ගයක් හදන්න ඕන වුණොත් එහෙම එයා මේ තමන්ගේ වෛද්‍ය ශිල්පයෙන් ගෙවල් හදන්න බෑ. එයා ඒකට ගෙවල් හදීමේ ශිල්පය ගැන දන්න කෙනෙක් හොයාගන්න ඕනනේ. ඒත් ਸਰව සම්පූර්ණ නෑ ඒකෙන්. එතකොට තේරුම් ගන්න ඕන තමන්ගේ විෂයානුබද්ධ දෙයකට විතරයි තමන්ට දැනුම තියෙන්නේ කියලා. එහෙමයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ජීවිතය සම්බන්ධයෙන් විමසාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ තරම් ජීවිතය ගැන දන්න කෙනෙක් නැහැ. එතකොට ඒ නිහතමානීකම අපිට තියෙන්න ඕන. එහෙමයි. ඒ නිහතමානීකම තිබ්බොත් තමයි ධර්ම අවබෝධ කරන්න පාර ඇරෙන්නේ. ওই මජ්ක්‍ධිම නිකායේ තියෙන ලක්ෂණ මූලපරියාය කියලා ධර්මය. ඒ මූලපරියාය ධර්මයේ මූලපරියාය සූත්‍රයේ
ඇතරම මජ්ක්‍ධිම නිකායේ පටන් ගන්න එකෙන් ලක්ෂණ. එහෙමයි සන්නස්. මේ මූලපරියාය සූත්‍රයේ සූත්‍ර පිටකයේ තියෙන විශේෂ දේශනාවක්. මොකද මේ දේශනාව අවසානයේ ඒ දෙසුම අසාගෙන හිටපු භික්ෂූන් සතුටුන්නේ. සතුටුන් නැත්තේ මොකද තේරුන්නේ. ඒ නොතේරෙන විදිහටමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ වදාරන්න හේතුව ඒ ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණවරු මේ 500ක්. එතන ඒ කියන්නේ මෙහෙම ලක්ෂණ. ඒ කියන්නේ ත්‍රිවේදයේ ආචාර්යවරු බමුණු ගුරුවරු ටිකක් ඇවිල්ලා මහාන වුණා. එහෙමයි සන්නස්. මහාන වෙලා මේගොල්ලෝ කතා වුණා. දැන් අපි බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔය මේ සාමාන්‍ය එදිනදා ජීවිත ගත කරපු මිනිස්සුන්ට කියන බණ අපිට අහලා වැඩක් නෑ. අපි ගුරුවරුනේ. දැන් මේගොල්ලෝ හිතනවා අපි ගුරුවරුනේ. අපි ඒ නිසා ටිකක් බර එකක් අහමු. අපිට බර එකක් කිව්වොත් අපිට අවබෝධ කරගන්න ලේසියි. ඔය පොඩි පොඩි ඒවා අපිට වැඩක් නෑ. කියලා එතකොට මේ මාන්නේනේ. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් කියනවා ස්වාමීනි අපිට සරලට එපා. අපිට ජඹුරට කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මූල පරියාය කියන සූත්‍රය දේශනා කළා. ධර්මයමයි හැබැයි ඊටාම ගැඹුරුයි. ඒ ගැඹුරු ධර්මයේ දේශනා කරාම අර පිරිසගේ කිසි කෙනෙකුට සතුටක් උපන්නේ නැහැ, තේරුන්නේ නැහැ. හැබැයි වෙන්න ඕන දේ වුණා. මොකද්ද? මාන්නේ කඩලා ගියා. අර හිතේ තිබුණු මාන්නේ අපි මහා ඉහළ අයය කියන මාන්නේ කඩලා ගියා. ඊට පස්සේ ගෝතමක චෛත්‍ය ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ බොහොම කෙටි දේශනාවක් වදාළේ. ඒ දේශනාවේ නම ගෝතමක චේතිය. මේ දේශනාව දේශනා කළ ඉවරනකොට අර 509ම රහතන් වහන්සේලා බවට පත් වුණා. ඇයි අරහත්ත්වයට උනේ? මාන්නේ කැඩිලා තිබ්බ නිසා. එහෙමයි. ඒ නිසා මේ බුද්ධ ශාසනය ඇතුලේ වැඩෙන්නේ මේ බුද්ධ ශාසනය ඇතුලේ ජීවිතේ දියුණුව කරා අරගෙන යන්නේ මෙන්න මේ හිත තියෙන කෙනා. අන්න ඒක ඔබ මතක තියාගන්න. බුදුරජාන් වහන්සේ වදාලා ශ්‍රාවකෙක් ගාව මෙහෙම හිතක් තියෙනවා නම් ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. අහං නජානාමි මන් දන්න කෙනෙක් නෙවෙයි. සත්තාමි භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාවකෝ හමස්මි මං ශ්‍රාවකයා වෙමි කියන හිත තියෙනවා නම් බුදුරජාන් වහන්සේ වදාලා ඔන්න ඔය හිත තියෙන කෙනා ශාසනය ඇතුලේ වේගින් දියුණුවට යනවා. ඒ නිසා ඉතින් බුදුරජාන් වහන්සේගේ භාෂිතේ ඔබ ශ්‍රද්ධාවේ පිහිටා අනිත් අයට කියලා දෙන්න. ඒ අය ගාව නිහතමානී සිත, උඩඟු නැසි සිත, නිර්හංකාර සිත තියෙනවා නම් ඒ අයටත් වාසනාවක් තියේවි මේ ධර්මයේ ගලප ගන්න. එහෙමයි සන්නස්. ඉතින් මේ වාසනාව, ඒ ශක්තිය අපේ ජීවිතවලට ලබා දෙන්න පින්වන්ත මහා සංඝරත්නය අපිට බොහෝම කරුණාවෙන් උපදෙස් ලබා දෙනවා, ධර්ම කාරණාවන් අපිට කියලා දෙනවා. ඉතින් සන්නස් අවසරය අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. පුණ්‍ය අනුමෝදනාව අපි සිදු කරමු. අද දවසේ මේ යොවුන් දහම් වැඩසටහනින් අපි උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉගෙනගෙන ධර්ම සාකච්ඡා කොට අප රැස් කළා වූ යන්තාක් පුණ්‍ය ධර්මියෝ වේද ඒ සියලු පුණ්‍ය ධර්මියෝ අපි පළමු කොට අනුමෝදන් කරමු. සක්දෙව් රජුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සතෙව් ලෝක වාසී දෙවිවරුත්, ශ්‍රීමත් සුමන සමන් දෙව් රජු ප්‍රධාන ලංකා භූමිය සුරකින්නා වූ සියලු දෙවිවරුත්, අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුත් සාදරයෙන් පහන් සිතින් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මියෝ අද දවසේ මේ යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරනු ලබන ඒ කැනඩාවේ පදිංචි පින්වත් පිරිසගේ නමින් මිය පරලෝ ගිය ටී.බී. විජේසිංහ පියාණන් ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මිය ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සුජීවත්ව සිටින ඩී පෙතියාගොඩ මෑණියන්ට සහ අද දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නෑදෑ හිත මිතුරන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය
බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදයේ පින් අනුමෝදනාවෙන් සතුටු සිත් ඇති සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසී ඒ පින්වතුන්ලා හැමදෙනාගේ ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් පින්වතුන්ලා කරගෙන යන රැකී ආරක්ෂා ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සඵල වෙත්වා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂම වෙත්වා ලද කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් මේ ධර්ම දාන ආදී උතුම් පින්කම් සිද්ධ කරගන්නටත් සුවසේම ගුණධර්ම දියුණු කරගන්නටත් මේ ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ඒ වගේම අද මේ යොවුන් දහම් වැඩසටහන සඳහා සහ සම්බන්ධ වෙච්චි සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපතම සැලසේවා. තමන්ගේ ජීවිතයේ සුවසේම පින් කරගෙන සුවසේම ගුණ දහම් දියුණු කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. මේ ලැබිච්චි කල්යාණ මිත්‍ර ඇසුර යහපත් ඇසුර ඔබේ ජීවිත වලින් කිසි කලෙකත් බැහැර නොවෙත්වා. මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපේ ජීවිතවලට නොවර්ධන මාර්ගය භාග්‍යවතුන් වහන්සේ සැබෑම සුන්දරත්වය අපේ ජීවිතවලට එකතු කරගන්නට කියා දීපු මාර්ගයේ බොහොම කරුණාවෙන් අපට අද පින්වත් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවෙන් ඒ වගේම ධර්ම සාකච්ඡාවෙන් බොහෝ දෙනාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඉතින් අපිට පුළුවන්කම ලැබුණා. දහම තුළින් ජීවිතය අර්ථාන්විත කරගන්න මාර්ගය පෙන්වා දෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. අද දවසේදී අපි යම් පිනක් රැස් කරගත්තා ධර්මයේ ශ්‍රවණයෙන් ඒ වගේම ධර්මයේ සාකච්ඡාවෙන් ධර්ම දාණයෙන් ඒ රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සැලසෙලා මේ ගෞතම සම්බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. සදහවතුනි අද දවසේදී මේ උතුම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් ශ්‍රද්ධා අන්තර්ජාල අවකාශය තුලින් සජීවීකරණය කරන්නට බැතිබර දායකත්වයන් එකතු කළේ කැනඩාවේ පදිංචි පින්වන්ත පිරිසක්. ඉතින් විදේශීය රටවල සිටින පින්වන්ත පිරිස් නිරන්තරයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලියේ දායකත්වයන් ලබා දෙන අපේ මාතෘභූමියේ පින්වන්ත හැම දිනාටමත් ලෝකයේ විවිධ රටවල සිට අපිව නරඹන පින්වන්ත හැම දිනාගේමත් ජීවිතවලට යහපත පිණිස කටයුතු කරනවා. ඒ වගේම තමයි ඉතින් අපේ ලංකාවේ සිටින බොහෝ දෙනා දායකත්වයෙන් ලබා දෙනවා. ඉතින් මේ හැම දිනාමත් අපි සිහිපත් කරනවා. ඉතින් මේ වගේම ඔබටත් අපි ආරාධනා කරනවා ඉදිරි දිනක දායකත්වයේ පින්වන්ත ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ අංකයට 071 232 88 87ට 071 232 88 87ට. හෙට ඉරිදා දවසේ ඔබට අවස්ථාව ලැබෙනවා උදෑසන 8 ඉඳලා හවස 3 වනතුරු සතියන්ත සීල භාවනා වැඩසටහන සමගින් එකතු වෙන්න. ඉතින් අපි හැමදිනාටම ආරාධනා කරනවා රැඳලා ඉන්න ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලිය සමගින් අපි හැමෝටම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ මේ අද දවසේ අපි රැස් කර පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ජීවිතවලට ළඟා වේවා කියන ආපු කාරණාව හැමෝම පරිස්සමින් කටයුතු කරන්න. ලංකාවේ කොතනක හිටියත් එක ලෙසින්ම පරිස්සමින් කටයුතු කරන්න. යහපත් සෞඛ්‍ය පිළිවෙත් නිවැරදිව අනුගමනය කරන්න කියන කාරණාවත් අපි මේ වෙලාවේ මතක් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.